ඉදං යදේතං භගවා ඒවමේව කෝ අහං බ්‍රාහ්මනාති විස්තරේනෝ. දැන් භාග්‍යවතුන් වහන්සේ ඒවං කෝ අහං බ්‍රාහ්මන ඉති ඒවමේව කෝ අහං බ්‍රාහ්මන ඉති යන ආදී ක්‍රමයෙන් කියන ලද උපමා ගැලපීම ඕපම සම්පටිපාදනංක උපමා ගැලපීම ඒවං අත්තේන සංසන්දෙත්වා මේ විදිහට අර්ථය සමග ගලපලා දත යුතුයි කියලා කියනවා. අයර කුකුළු පැටවා කුකුළු පිටරෙන් ඒ පිටර කටුව පලාගෙන යනවා වගේ මේ ලෝකය නැතිතර දැන් එතකොට එතන බුදුරජාණන් වහන්සේ මේ සමස්ත ලෝකය මේ කියන්නේ කාම රූප අරූප සමස්ත ලෝකයම අවිද්‍යාව නැමැති පිටරේ ඇතුලේ හරියට ගත්තොත් ඒකනේ කියන්නේ අවිද්‍යාව නැමැති පිටර කටුව අවිද්‍යාව නැමැති පිටර කටුවෙන් වට වෙලා තියෙන්නේ. හිත වශයෙන් ගත්තට පස්සේ හැම දිනාගෙම හිත සෝවාන්වත් වෙලා නැත්නම් අවිද්‍යාව නැමැති පිටරේ ඇතුලේ තමයි. ලෝකේ නැමැති අවිද්‍යාව පිටරේ. ආන්න එකයි මේ කියන්නේ. එතකොට කාම රූප අරූප ඔක්කොටම මේක අදාළයි. එතකොට ඒ විදිහට කියන යතාහි තස්සා කුක්කුටිය අත්තනෝ අණ්ඩේසු අදිසයනාදී ත්‍රිවිධ ක්‍රියා කරණ. ඔන්න කියනවා ඒ කිකිලිය විසින් තමාගේ බිජුවට බිත්තර පිළිබඳව අදිසයනාදී ඒ කියන්නේ ඒ උඩ සයනය කරනවා එහෙම නැත්නම් උණුසුම් ගැනීම නෙමෙයි බිත්තර රකින්නකොට කිකිලිය හරි මොන කුකුලායි සතුණක් ඒ බිත්තර උඩ ඉන්නවා කියවට මේ එහෙම බිත්තර පොඩි වෙන ගානට නෙවෙයි. ඒක ඒගොල්ලෝ ගානට දන්නවා. දැන් පූස් පැටාවේ අරගෙන යන්නේ පූසි. ඒ රෙදෙනවද එතකොට? නෑ ඒවා ඒගොල්ලෝ ගානට දන්නවා. නැත්නම් අපිට ඉතින් මේ චූටි පූස් පැටියෙක් එහෙම අරන් යනකොට ඒක කර තුවාලෙන් එහෙම වෙන්නේ නෑ. ඒවා ඒගොල්ලෝ ගානට දන්නවා. අන්න ඒ වගේ තමයි මේ බිත්තර උඩ ලගිනවනේ. ආන්න එකයි. ඒ තුලේ සයනය කිරීම ආදී අදිසයන කියලානේ කියන්නේ කල්පනාවෙන් සයනය කිරීම ආදී ඉඳගෙන ඉඳීම නැත්නම් නිදා ගැනීම ආදී කියන උණුසුම් ගැන්වීම කුකුල් ගඳ ගැස්වීම තුනක් කියවනේ. ඒ උඩ සයනය කිරීම කුකුල් උණුසුම ගැන්වීම එහෙම උණුසුම ගැන්වුවේ නැත්නම් කුණු වෙනවා බිත්තර. අන්න එහෙමයි. දැන් එතකොට ඒ බිත්තර කතාන්දර එනකොට අපිට අමතර ගත්තොත් එහෙම දැන් මේ දැන් බිත්තරයක් හැම බිත්තරේම ජීවයක් නැහැනේ. දැන් ඔය පාන් බිත්තර කියලා ඒ වගේ හැම එකක් නැහැ. හරි ළමයා මුණ ගැහෙන්නකො. එතකොට හරි. මේ එතකොට ඒ විදිහේදී ඒ පාන් බිත්තරේ ඒ කියන්නේ ඒක මෙහෙමයි. දැන් ඔතන විස්තරයක් දැන් ඔය මේ කුකුල් පාන් වල කුකුල් කොටුවල තියෙනවානේ. ඒ වගේ අපි ගොඩාක් ඕක හෙව්වා. මොකද ඒ මුල් කාලේ මෙහෙට බිත්තර ගෙනාවේ නෑ මුල් කාලේ. කලාතුරෙන් ගෙනාවත් මේත වළඳන්නේ. ඉතින් මටත් ඒක ප්‍රශ්නයක්. මම ජීව විද්‍යාවේ ඉදිරියට ගිය කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා මම ඔක ඇහැව කට්ටියක මම ඇහැව දන්න අයගෙන් බයෝසයන්ස් කරපුවා. ඒගොල්ලෝ පස්සේ කිව්වා අර විදිහට ඔක අර තිස්ස ජනනායක සරොත් ඔක හරි ලස්සට විස්තර කරනවා. දැන් ඔය මේ ශුක්‍ර ඩිම්බ කියන මේ ධාතු එකතු වෙන තැනක් තියෙනවානේ. ඒ පැලෝපිය නාලය තුල එතන එකතු වෙන තැන දී යුක්තාණුවක් බවට පත් වෙන්නට ඕනේ. යුක්තාණුවක් බවට පත් වෙනකොට ඒ වෙලාවේ තමයි විඥානය පහළ වෙන්නේ. එහෙම පහළ වුනේ නැත්නම් ඒක විඥානය පහළ වුනේ නැත්නම් ජීවයක් නැහැ. ආන එක. දැන් ඔය සාමාන්‍ය කර මේ කුකුල් කොටුවල කෙරෙන්නේ එන්නේ යුක්තාණුවක් බවට පත් වෙලා නැහැ එතකොට. ඒ නිසා ඒක හොදෙක් මාංශයක් අනුභව කිරීමක් හා සමානයි. ශුක්‍ර ඩිම්බ කියන ඒ ධාතුන් එකට එකතු වුණත් විඥාන යුක්තාණුවක් බවට පත් වෙලා නැත්නම් ඒක මේ ජීවයක් නැහැ. නිසා හැමදාම. දැන් සාමාන්‍යයෙන් නිසා දැන් අපි දැන් එහෙම එකතු වෙලා තියෙනවා නම් ඔය අර වගේ තැන්වල මේ ඔක මොකද්ද මට ඒ හෝමෝනේ කියන්නේ HS ඕද මොකද්ද හෝමෝනයක් අන්න හරි. මේ ඒ හෝමෝනේ FHS ඔන්න මොකද්ද හෝමෝනයක් තියෙන හෝමෝන වර්ගයක්. අන්නේ හෝමෝන වර්ගය ඒ සතුන්ට පිටින් දෙන්නේ.
ආනෙමයි. එතකොට ඒ හෝමෝන වර්ගයේ නිසා එතකොට ඒකෙදී අර ජීවයක් හැදෙනවා කියලා විඥානයක් එතන පහළ වීමක් නැහැ. ආන්න එකයි වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි ඒතකොට නරක නෙවි තියෙන්නේ ඒකෙන් තමයි. කුකුලෙක් නැති නිසා සුක්‍රා. ඔව්. දැන් මේක නරක වෙන්නේ නැතුව තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අර නියමාකාරයෙන් පැටවෙක් හැදෙන විදිහට කරොත් එහෙම මෙන්න මේ කියන සයනය කිරීම, උණුසුම් ගැන්වීම, කුකුල් ගඳ ගැස්වීම ආදී නැත්නම් ඒ බිත්තරේ කුණු වෙනවා. දැන් කට්ටිය අහනවනේ එහෙනම් කොහොමද බිත්තර කුණු නෙවෙයි තියෙන්නේ කියලා. විඥානයක් නැත්නම් කුණු නෙවෙයි තියෙන්නේ කියලා. අන්න අර හෝමෝන බලෙන් තමයි කුණු නෙවෙයි තියෙන්නේ. එතකොට ඒකයි එතන කතාන්දරය. එතකොට මේ සාමාන්‍යයෙන් අර බිත්තර ගන්නකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ එතකොට. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් අර සාම්ප්‍රදායික ක්‍රමයට හැදෙන බිත්තර තියෙන ගම්වල ඒ වගේ විඥානයක් පහළ වෙන්න පුළුවන් යුක්තවනවා බවට පත් වෙලා තියෙනට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අරක හොදේ ඩිම්බේක වර්ධනයක් වාගේ තමයි එතන සලකන්තර ඒකේ විඥානයක් නැහැ. ඒක හුදු මාංශයක් වාගේ. ඔන්නමයි ඒවා මේ දැනගන්නට ඕනේ. යුක්තවන බාටපත් වෙලා බිත්තරේ හැදිලා තියෙනවනේ එතකොට. ඔව් ඉතින් විඥානයේ තියෙන බිත්තරේ කුණු වෙන්න පුළුවන් පස්සේ පාවිච්චි නොකරන නිසා. මොකද විඥානයක් තියෙනවනේ. එහෙම ඕන තරම් තියෙනවනේ දැන් ඔය කාන්තාවන් ගැප් ගැනීම සම්බන්ධව විස්තර කරනකොට කියන්නේ මේ ඒ ගැප් ගැනීම කිසිම මේක විස්තර වෙනවා කිසිම කාන්තාවක් ගැප් නොගන්නේ නැහැ කියලා කියනවනේ. හැම කාන්තාවකම ගැප් ගන්නවලු. නමුත් ගර්භාෂයේ තියෙනවා ඒ ගර්භාෂයේ ඉන්නවලු පුංචි කෘමියෙක්. ඊළඟට ගර්භාෂයේ මේ බැරෑරුම් වාතයක් තියෙනවලු දුර්ගන්ධ වාතයක්. එතකොට ඒ දෙකේ බලපෑමෙන්ලු ඔය කාන්තාව ගැප් ගන්න නැහැ කියලා කියන්නේ. ඉතින් ඒ කෘමිය විනාශ වෙන්න බෙහෙත් කරොත් අර වාතය විනාශ වෙන්න බෙහෙත් කරොත් ගැප් ගන්නවා. නමුත් ඒවා කෙරෙන්නේ නැහැ. ඒවට නිසි බෙහෙත් හැදෙන්නේ නැහැ. මොකද දරුවෙක් ලැබීමට අවශ්‍ය කරන මේ කුසල කර්ම ශක්තිය යම් අම්මා කෙනෙකුට නැත්නම් ලැබෙන්නේ නැහැ. කර්මයට පිටුවා යන්න බෑ ඉතින්. ඒක තමයි එහෙම හැදුනොත් ඒ ළමයා මව කුසෙදි නැති වෙනවා හරි වෙනවා. ඒක කර්මයනේ වට කරලා දෙන්නේ. ඒක එකක් තියෙනවා. එතනදී ඒක දැන් මේ විස්තර කරනවා තිස්ස ජනනායක සර් විස්තර කරන අර විදියට දැන් මේ දැන් එතකොට මේ දැන් මෙහෙන් සුක්‍ර ධාතුවක් මෙහෙන් දිම්බ ධාතුවක් දැන් එකතු වෙන තැන තියෙනවා. ඒකට දැන් ඔන්න දැන් එතකොට දැන් මේ සකස් වෙන එතකොට. එතකොට එයා අහනවා මේ එතකොට දැන් කොහොමද මේකට විඥානයක් එකතු වෙන්නේ කියලා අහනවා. ඒකෙන් දන්නේ බුදුහාමුදුරුවෝ තමයි කියලා කියනවා. මේකදී අපි දන්නේ ඒක දන්නේ බුදුහාමුදුරුවෝ තමයි කියලා කියනවා යුක්තානුභවයට පත් වෙනකොට ඔන්න තතර තමයි විඥානේ පහළ වුණා කියලා කියන්නේ. යා හරි බම ඒ පැත්තෙන් හරි හොඳයි ඉතින් මොකද නැත්තම් සමහර නම් ඕකත් මහා පඬිතුකමට ලොකු දේවල් කියනවනේ. එතුමා කියනවා ඒකකින් දන්නේ බුදුහාමුදුරුවෝ තමයි කියලා. ඔතන දිසන්දි විඥානේ ආරමුණු කරනවා කියන එක සාමාන්‍ය කෙනෙකුට බෑනේ. ඒ චතුප්පාත ඥානෙට උනත් අර චිත්ත පරම්පරාවක් අනුසාරයෙන් ඉන්නේ තීරණය කරන්නේ මෙයා මේ ලෝකේ උපදිනවා මේ කර්මානුරූපව කියලා. නිසා ඒක චිත්තක්ෂණික වශයෙන් අරමුණු කිරීමේ හැකියාව තියෙන ලෞතර බුදු කෙනෙකුට පමණයි. දැන් විදර්ශනා භාවනා කරනවා කියලා කියනොත් චිත්ත පරම්පරාවක් අනුසාරයෙන්නේ. ඔය නාම ධර්මයන් විදර්ශනාවට ගන්නෙ ඒ වගේ ප්‍රකට කරන ලක්ෂණ අනුවනේ. වේදනාවේ ප්‍රකට කරන ලක්ෂණය සංඥාවේ සංස්කාරේ විඥානේ ඒ ප්‍රකට කරන කුසල හරි විපාක හරි ක්‍රියා හරි ඒ චිත්තචෛතසිකවල ප්‍රකට කරන ලක්ෂණයක් එල්ල කරලා නෙවෙයි ඒක හොයාගන්නේ අනිත්‍ය හොයාගන්නේ. එතකොට ඒ සමූහයක් අනුසාරයෙන් දැන් ලෞතර බුදුරජාණන් වහන්සේට එහෙම ප්‍රශ්නයක් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේට පුළුවන්. දැන් අපට ආරෝප ලෝකේ හිත අරමුණු කරනවා කියනකොට පරිචිත විඥානඥාණයෙන් අපට එතන විස්තර කරනවානේ මේක විශේෂ ක්‍රමයක් කියලා කියන්නේ අරූප ලෝකයේ වේදනා සංඥා සංකාර විඥාන අරමුණු කිරීමේ හැකියාව තියෙන ලෞතර බුදු කෙනෙකුට පමණයි. මොකද අනිත් අය බලන්නේ හෘදේ වස්තුවේ ලේ ධාතුව හරහානේ. ඒතකොට ඒ හෘදේ වස්තුවක් නැහැ. ඔය විදිහට ගොඩක් දේවල් තියෙනවා මේ බුද්ධ ඥාණයට බාර දීලා අපට බලාගෙන ඉන්න. මොකද අපි බුදු වෙලා නැහැ නේද? ඒ නිසා අපට විශේෂ වෙන්නේ නැහැ. සරියුත් මොග්ගලන් මුතුමන් වහන්සේටත් විශේෂ නවර කොච්චර තියෙනවද බුදු කෙනෙකුගේ
අවබෝධය. ඒ නිසා එහෙම කියනවා. ඔන්න මේ උපමා ගැලවීම කියනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ නැත්නම් බෝධිසත්වයන් වහන්සේ ත්‍රිවිද්‍යාවලින් ඉස්සරහට ගිහිල්ලා අවිද්‍යාව නැමැති අණ්ඩකෝෂය මේ පිටිනවා වගේ ඒ යන ක්‍රමය, ඒ ආධ්‍යාත්මික ක්‍රමය කිකිලිය කුකුල් ගඳ ගස්සලා බිත්තර වල සායනය කරලා ඒවා කරා මිලට උණුසුම ගන්නලා ඒ තුලින් අර අවශ්‍ය කරන ප්‍රතිපාදන සකස් වුණාට පස්සේ කුකුල් පැටුව අර බිත්තර කටුව බිඳගෙන එළියට එනවා වගේ බුදුරජාණන් වහන්සේ තර විදිහට මේ ප්‍රථමාදී ධ්‍යාන තුලින් ඊට පස්සේ අභිඥා තුලින් සාමාන්‍ය අභිඥා වලින් ඊට පස්සේ විදර්ශනා ඥාණයෙන් ඒ සමාධිය නැගිටලා ඊට පස්සේ පූර්ව නිවාස ඥානෙ, චතුප්පාත ඥානෙ කෙලින්ම මේක කඩාගෙන පලාගෙන එන එක තමයි ආශ්‍රවක්ෂ ඥාන කියලා මේකේ උපමා ගැලපීම කරන්නයි මේ එන්නේ. එතකොට ඒවම් පල්ලංකේ නිසින්නස්ස බෝධිසත්ව භූතස්ස මේ විදිහට පරයන්කේ වැඩවන්නා වූ බෝධිසත්වෝ භාග්‍යතුන් වහන්සේට හැබැයි දැන් මෙතනකොට භාග්‍යතුන් වහන්සේ කියන්න බෑනේ. දැන් මෙතන බෝධිසත්ව භූතස්ස භගවතු ඒකයි විශේෂ කරලා දැන්නේ. බෝධිසත්ව ඕ භාග්‍යතුන් වහන්සේට තමන් වහන්සේගේ సంతානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිවිධ අනුපස්සනා වලට අනුකූලව හිත පිහිටීම සිද්ධ වුණා. ත්‍රිවිධානුපස්සනා අනුකරණ කියන්නේ ඒකනේ. අනුකරණ කියන්නේ ඒට අනුව පිහිටියා කියන එකනේ. අනුව කරනවා කියන එකනේ. ඒක කියනවා කුක්කුටියා ත්‍රිවිධ කිරියා සම්පාදනේන. ඒතකොට කිකිලිය විසින් නැත්නම් කිකිලියගේ අර කියන ආකාරයේ සායනය කිරීම, කුකුල් ගඳ ගැස්වීම, උණුසුම් කරවීම කියන මෙන්න මේ ත්‍රිවිධ ක්‍රියාවන්ගෙන් අණ්ඩාණං අපූති භාව විය. මේ බිත්තර කුණු නොවන භාවයෙන් බෝධිසත්ව බුදුරජාණන් භාග්‍යතුන් වහන්සේගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ අනුපස්සනා සකස් කිරීමෙන් විදර්ශනා ඥානය පිරිහුනේ නැහැ. විදර්ශනා ඥානය නොපිරිහි පැවතුණා. කිකිලියගේ ත්‍රිවිධ ඒ කටයුතු කිරීමෙන් ඒ බිත්තර අල්ලසිනේය පරයාදානං විය. ඒ කියන්නේ මේ තෙත් සිසිල් වලින් මැඩි පැවතුණාක් මෙන් හාත්පසින් රැඳී පැවතුණාක් මෙන් පරයාදාන කියන එකේ මඩිනවා කියන අර්ථයක් තියෙනවා. හාත්පසින් පරියෝදාන කියලා කියන්නේ ඒ අර්ථයක් තියෙනවා. හාත්පසින් පරියෝදාන කියන ඒ අර්ථය තියෙනවා. මෙන් බෝධිසත්ව භූතස්ස භගවතෝ බෝධිසත්වෝ බුදුරජාණන් භාග්‍යතුන් වහන්සේගේ ත්‍රිවිධ අනුපස්සනා සකස් කිරීමෙන් භවත්‍යානුගත කාම රූප අරූප කියන මේ භවත්‍රයට අනුව ගියා වූ නිකාන්ති සිනේය පරියාදාන තෘෂ්ණා සංඛ්‍යාත මේ ඇලීම මැඩලීම දැනගන්න කියලා කියනවා. මැඩලීම. උතන කියන්නේ මැඩලීම කියන එක ආත්පසින් මැඩලීම කියලා ගත්තත් කමන්නේ. කොක්කොටියා ත්‍රිවිධ ක්‍රියා කරන නෙමෙයි උපමා ගැලපීම. කිකිලියගේ අර ත්‍රිවිධාකාරයේ ඒ ක්‍රියා කිරීමෙන් අණ්ඩ කපාලානං තනුභාව මේ බිත්තරයෙහි කටුව තුනී භාවය තුනී වෙන භාවයෙන් මෙන් බෝධිසත්ව භූතස්ස භගවතෝ බෝධිසත්වයන් වහන්සේ බෝධිසත්ව වූ භාග්‍යවතුන් වහන්සේගේ මේ අනිත්‍ය ආදී මේ අනුපස්සනා සම්පාදනය කිරීමෙන් අවිද්‍යාව නැමැති බිජුවටයේ බිත්තර කටුව තුනී වීම දැනගන්න කියලා කියනවා. එතන කීපයකින් දක්වන්න එකකින් නෙවෙයිනේ. ඊළඟට තවත් කියනවා කිකිලියගේ ඒ විදිහට කුකුල් පැටවුන්ට ඒවා කිරීමෙන් කුකුල් පැටවාගේ පාද නක තුණ්ඩාන කකුලේ නියපොතු තුඩු තද්ද කර භාවය. දැන් නියපොතු තද වෙනවා ගොරෝසු වෙනවා මෙන් බෝධිසත්ව බුද්ධාගිතුන් වහන්සේගේ මේ ත්‍රිවිධ අනුපස්සන අනිත්‍ය ආදී අනුපස්සනා සකස් කිරීමෙන් විදර්ශනා ඥානය තීක්ෂණ වීම ගොරෝසු වීම විපස්සන්න සූර භාව දැන් ඉතා ප්‍රසන්න බවට පත්වීම ගන්න පුළුවන්කම. මොකද එහෙම වුණාට පස්සේ අර කුකුළු පැටුවාට එළිය දැනුනේ එළිය ආලෝකයක් වගේ දැනුනේ. ඒ වගේ තමයි මෙතනදී අවිද්‍යාව බුරුල් කරගෙන යනකොට එතකොට අර අවිද්‍යා අන්ධකාරය අඩු වෙනවා. ඒකයි මේ කියන්නේ විපස්සන්න සූර භාව කියන්නේ ඒකයි. ඒක පැහැදීමට ප්‍රභාෂර බවට පත් වුණා. කොක්කොටියා ත්‍රිවිධ ක්‍රියා කරන කිකිලියගේ ඒ ත්‍රිවිධ කටයුතු කිරීමෙන්
කුකුළු පැට වාගේ පරිණාම කාලෝ මුහුකුරවා යන කාලයේ මෙන් බෝසත් වූ භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුපස්සනා තුන කිරීමෙන් විදර්ශනා ඥානය මුහුකුරවා යන කාලය වැඩුණු කාලය විදර්ශනා ඥානය ගැප් ගන්නවා කියන්නේ ස්ථිර වෙනවා කියන එකනේ. ස්ථාවර වෙච්ච කාලය දත යුතුයි කියලා කියනවා. තතෝ කුක්කුටියා ඊට පස්සේ කිකිලියේගේ ත්‍රිවිධ ක්‍රියා කිරීමෙන් කුක්කුටාචප්පකස්ස මේ කුකුල් පැට වාගේ පානියෙන් හෝ නැත්තම් හොටෙන් හෝ ඒ කියන බිත්තරය පදාලෙත්වා පලාගෙන පක්කේ පප්පෝටෙත්වා පියාපත් ගසා දාලා සොත්තිනා අබිනිබ්බිදා පහසුවෙන් නික්මුණු කාලයෙන් මෙන් බෝසත් වූ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිවිධ අනුපස්සනා සම්පාදනය කිරීමෙන් විදර්ශනා ඥානය ගැප් ගන්නවා චිත්තසංතානය තුල පිළිවෙලින් ලබන ලද අරහත් මාර්ගයෙන් අවිද්‍යාව නැමැති අණ්ඩකෝෂයේ බිත්තර කටුව පලාගෙන අභිඥා පක්කේ පප්පෝටෙත්වා අභිඥා ඒවා ගසා දාලා නැත්තම් ගසා දානවා කියන එක කියන්නේ පියාපත් සලනවනේ අභිඥා සලලා සොත්තිනා සකල බුද්ධ ඥාන සකල බුද්ධ ගුණ සච්චිකත කාලෝ වේදිතබ්බෝ සියලුම බුදු ගුණ සාක්ෂාත් කරපු කාලේ දැනගන්න කියලා කියනවා. ඒ කියන්නේ කුකුල් පැටියා බිත්තරේ කටුව පලාගෙන පියාපත් ගසා දාලා එළියට ආවා වගේ බුදුරජාණන් වහන්සේ අවිද්‍යා අණ්ඩකෝෂය පලාගෙන අවිද්‍යාව නැමැති බිත්තර කටුව පලාගෙන අභිඥා නැමැති පූර්ව නිවාස දිබ්බ චක්කු ආසවක්ෂ ඥාන කියන මෙන්න මේ පියාපත් සලාගෙන අවිද්‍යාව නැමැති ලෝකය නැමැති බිජු කටුවෙන් පැමිණීම වාගේ කියලා කියනවා. බුදු ගුණ සියල්ලත් එක්කලා මේ සර්වඥතා ඥානෙ ආශ්‍රවක්ෂ ඥානෙ පහළ වෙනු කාලය. අන්න බලන්න ගලපපු හැටි. ඉතින් අට කතාචාර්යන වහන්සේලාට හිතෙනවා ඇති මේවා විස්තර කරනකොට ගොඩ කියන්නේ. ඇයි මහදලාගේ දැනුම ආකාශ ගංගාව පොළොට හැරෙවුවා වගේ දැනෙනකොට ඉතින් කියලා කොච්චර කිව්වත් මදි කියලා හිතෙනවා. ඒ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි ඉහළයිනේ. බුදු ගුණ කියන්නේ ගියාට පස්සේ එහෙම පුළුවන්. ඉතින් මහදලාගේ දැනුම නිසා ඔක්කොම දිගාරිනවා මේවට. ඒක හොඳයි ඉතින්. අපට ඉවසීමක් නැතිකමයි ඉතින් ඉක්මනට ඉවර කරගන්න ඕනේ කියලා. අපි ඉතින් පොඩි සීමාවක වැඩ කරන හින්දා. ස්වාහම් බ්‍රාහ්මණ ජෙට්ටෝ සෙට්ටෝ ලෝකස්ස. එතකොට ඔන්න කියනවා බ්‍රාහ්මණේ ඒ මම යතා තේසං කුක්කුට පෝතකාන ඒ කුකුළු පැටවුන්ට පළමුව අණ්ඩකෝෂයේ පලාගෙන වඩාත් පළමුව එළියට ආවා වූ බිහි වුණා වූ කුකුළු පැටවා ජේෂ්ඨ වේද අන්න ඒ වගේ කියනවා. ඒ විදිහට බ්‍රාහ්මණය මම එවං අවිද්‍යාගතා පජාය අවිද්‍යාවට ගියා වූ අවිද්‍යාවටින් ගැවසී ගත්තා වූ ලෝකයෙහි නැත්නම් සප්ත ප්‍රජාවෙහි අවිද්‍යාව නැමැති බිත්තර කටුව පලාගෙන බිත්තරේ පලාගෙන අනික් අයට කල්ලාතුවම ආර්ය වූ જાතියෙහි උපන් බැවින් ජේෂ්ඨයි වඩාත් වැඩිහිටි කියලා ඒ සංඛ්‍යාවටපත් වුණා. සබ්බ ගුණේ පණ අපටි සමත්තා සියලු ගුණයන්ගෙන් කිසි කෙනෙකුට දෙවෙනි නොවන බැවින් පිළිමල් නොවන බැවින් ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. පිළිමල් කියන්නේ මොකක්ද? ප්‍රතිමල්ව කියලා කියන්නේ විරුද්ධකාරය. පිළිමල් කියන්නේ විරුද්ධකාරය. භාග්‍යතුන් හතර විරුද්ධකාරයෙක් නැහැ. කියන්නේ විරුද්ධකාර දේවදත්තලා හිටියා මම එදත් විස්තර කරලා දුන්නේ. එහෙම විරුද්ධ කරලා ගණන් ගන්න බෑ. භාග්‍යතුන් වහන්සේට විරුද්ධකම් කරාට ගණන් ගන්න බෑ. රටේ රජතුමා ගමනක් යනකොට පාරයන් හිඟන්නේක ඉඳලා අරමංශයට බැන්න කියලා රජුරෝ ගණන් ගන්නවද? මේක බලාත්මක වෙන්නේ. හැබැයි රජ කෙනෙක් ඒ විදිහටම આવත් විරුද්ධ අන්නෙතන ගණන් ගන්න දෙයක් තියෙනවා. ඒ වගේ තමයි ඒක තියෙන්නේ. එවං භගවා අත්තෝන අනුත්තරං ජෙට්ට සෙට්ට භාවං බ්‍රාහ්මණස ප්‍රකාශෙත්වා ඉදානි යාය පටිපදාය තං අධිගතෝ තං පටිපදං පුබ්බභාග පභූති දස්සේතු. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ඒ අසහාය වූ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවයේ බ්‍රාහ්මණයට ප්‍රකාශ කරලා දැන්
යම් ප්‍රතිපදාවකින් ඒ කියන ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවයට පැමිණියේද අන්නේ ප්‍රතිපදාව මුල ඉඳලාම දැක්වීමට තමයි මෙතනදී මේ පටන් ගන්නෙ. ආරද්ධං කෝපන මේ බ්‍රාහ්මණ. දැන් මේ බමුණන්ට දැන් එතකොට දැන් සාමාන්‍යයෙන් මෙහෙම ගත්තොත් එහෙම අපි හිතන්න දැන් අද කාලේ කෙනෙකුට මේවා තෝරන්න ගියොත් කී දෙනෙකුට තේරෙයිද දන්නේ. ඒතර බමුණට තේරෙන්නේ මොකද? මම එදත් කියවයි බමුණ කියලා කියන හොඳ බමුණෝ අවුරුදු 40 වෙනකල් බ්‍රහ්මචර්යාව සම්බන්ධයෙන් වරදක් මේ අයත ආකාරයකින්වත් කරන්නේ නැහැ. බ්‍රහ්මචර්යාව පිරිසුදුට ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා කරන්නේ නැත්නම් ඒගොල්ලෝ බ්‍රාහ්මණ කුලයෙන් නිරපනවා. ඒ සිවිල් සමාජයේ නීති රීති මාලාවක් තියෙනවා. එතකොට ඒ නිසා ඒ කාලෙම ඒගොල්ලෝ කරන්නේ හොඳට ඉගෙන ගන්න එක. හොඳට විවිධ වේදාන්ත ආදී වශයෙන් ඒවා ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගත්තාට පස්සේ මේගොල්ලන්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳව නෙවෙයි. නමුත් යම් ආකාරයකට මානස දියුණු වීමක් කෙලෙසුන්ගෙන් ඈත් වීමක් කොටින්ම කියනවා. ලාමක කෙලෙසුන්ගෙන් ඈත් වීමක් කරනවා. එතකොට ඒගොල්ලන්ට මේ වගේ දහමක් කියනකොට හොඳට ඔරොත්තු දෙනවා. අර මාන්නේ නිසා සමහර පිළිගන්න කැමති වෙන්නේ නැහැ දෙවෙනි වෙන්න. නමුත් මේ කියන දේ තුල මෙහෙම ආයත දැන් හොයාගෙන ආවෙත් ඒකනේ. තං කෝපන භාවන්තං ඒවං කීතිසද්දෝ අබ්බුගතෝ කියලා මේම කීර්ති රාගයක් පැනනකොට සාදු කෝපන තථා රහතානං දසනං කියලා නේද? මේ බඳු රහතුන් වහන්සේලාගේ දැකීම හරි හොඳ දෙයක් කියලා ඉතින් ආවේ එතකොට. මාන්නේ එනවා අනිත් පැත්තට. ආවට මොකද අර එහෙම මේ ඒගොල්ලන්ට තියෙන මනස පැකිලෙනවා පිළිගන්න කැමති නෑ. හැබැයි ඇත්ත කියලා දන්නවා. එනිසා තාත්ත ආරද්ධං කෝපන දැන් භාග්‍යතුන් වහන්සේ පටන් ගන්නවා එතකොට. ඒකෙන් කියන්නේ ආරද්ධං කෝපන මේ බ්‍රාහ්මණ විරියං අහෝසි කියලා කියනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියන බ්‍රාහ්මණය මේක මේ සෙල්ලමට ලවපු දෙයක් නෙවෙයි. මේ අනුත්තරෝ මේ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවය කුසීතකමින් මුලාව සිහියෙන් යුතුව මේ ගුරුසුව තියෙන දුරාචාර ඔක්කොම කර වික්ෂිප්ත සිත් ඇති කෙනෙකු විසින් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම ලැබුවා නෙමෙයි. ඒක හරියට තේරුම් ගන්න මේ ඒ අවබෝධයෙන් ලබන ලද්දේ කියලා කියනවා තදදිගමාය ආරද්ධං කෝපන. ඒ ලබා ගැනීම සඳහා මා විසින් කරන ලද වීරිය හොඳටම පැවතුණා. බොමැඩ වුණා වූ මා විසින් මේ චතුරංග සම්මන්නාගත විරියං ආරද්ධං හවසි. يعني සතර කියන්නේ අපි කියන්නේ මේ මගේ ශරීරයේ ඇට මාස් නැතිtot නැසිත්වා ලේ වියලතුත් වියලිත්වා කියලා වීරියං හතරක් තියෙන්නේ. අනේ චතුරංග සමන්නාගත වීරිය අරමන් ලද්දේ විය. පග්ගහිතං අසිතිල පවත්තිතං. ඒ වීරිය දැඩිව ගන්නාලද්දේ ලිහිල් පැවැත්මක් නැතුව තමයි මේක ලබන ලද්දේ කියලා ඔන්න භාග්‍යතුන් වහන්සේ කියනවා. ආරද්ධත්තා ඒව යේ ආරද්ධත්තා ඒවච මේතං අසල්ලිනං. ඒ ආරම්භන ලද වීරිය තිබූ බැවින්ම ඒකටම තමයි කියන්නේ ලීන කියලා කියන්නේ මොකද්ද? ලීන කියන්නේ කම්මැලිකම. අසල්ලීන කියන්නේ කම්මැලි නෙවෙයි. පතිසල්ලී අර කියන්නේ පතිසල්ලීන කියලා කියන්නේ මොකද්ද? පති සං ලීන කියන එක හැදිලා තියෙන්නේ. මෙතන සං ලීන. සල්ලීන කියලා කියන්නේ මේ කුසීත වාසය කරනවා. අසල්ලීන කියලා කියන්නේ සං ලීන කියන එක අසල්ලීන කියලා කියන්නේ. දැන් ඒක අසල්ලීන කියලා කියන්නේ පතිසල්ලීන කියලා කියන්නේ මොකද්ද එතකොට? වීර්යයෙන් යුතුව වාසය කරා. එහෙම නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්. අර අකුසල ධර්මයන්ට දඟලන්නේ නැතුව වාසය කරා කියන අර්ථය. එහෙම එකක් ගන්න. හුදේකලා වෙලා ඒ අර්ථයත් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතන නම් ගන්න මේ ලීන කියන මේ කුසීත භාවය නැමෙත. පතිසල්ලීනෝ කියලා කියනකොට ඒ අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ කලබල වෙන්නේ නැතුව පැත්තකටලා වාසය කරා කියන අර්ථයක් තියෙනවා. අනෙක් පැත්තෙන් මේ ලීන කියන අර්ථය තියෙනවා කම්මැලි වෙනවා කියන එක. කම්මැලි වෙනවා අකුසලයට. ඒකට පතිසල්ලීනෝ කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අර්ථ ගැලපෙන විදිහට ගන්නට ඕනේ. මොකද උපසර්ග පද වැටෙනකොට මේ මූලික ධාතුවේ අර්ථ වෙනස් වෙලා යනවානේ. නකේවලංච විරියමේ. එතකොට කියනවා වීරිය පමණක් නෙමෙයි. සතිවිමේ ආරම්මනාභිමුඛ විභාවේන උපට්ඨිතා. ඒ කියන්නේ සතියත් මගේ අරමුණට අභිමුඛ වූ භාගයෙන් මනාව පිහිටියේ වෙයි. විය. උපට්ඨිතත්තා ඒව අසම්මුට්ඨා. ඉතින් සිහිය එළඹි බැවින්ම සිහි මුලා වූවා කියන එකක් නැහැ. පස්සද්දෝ කායෝ කියලා කියන්නේ කාය චිත්ත පස්සද්ධි වශයෙන්
එතකොට මෙතන කාය චිත්ත කියනකොට ඉතින් කය ගන්නත් පුළුවන්. හැබැයි නියම අභිධර්මයට ගිහිල්ලා ගත්තාට පස්සේ කාය පස්සාදී චිත්ත පස්සාදී කියලා කියන්නේ කාය පස්සාදී කියන්නේ ඒ අදාළ සිතේ වැඩ කරන චෛතසික සමූහයේ සංසිඳීම. චිත්ත පස්සාදී කියලා කියන්නේ ඒ සිතේ සංසිඳීම. ඉතින් ඒකට නමුත් පරිවාර වශයෙන් සාමාන්‍ය හිතයි චෛතසිකයි සංසිඳනකොට කාය සංසිඳනවනේ. ඒ නිසා ඒකත් පරයය වශයෙන් පරිවාර වශයෙන් ගත්තට කමන්නේ නැහැ. එතකොට ඒක පස්සද්දෝ කායෝති කියලා කියන්නේ කාය චිත්ත පස්සද්දි කායෝ. කාය චිත්ත වශයෙන් මේ කයද මේ ආවක කයයි සිතයි කියන්නේ චිත්තචෛතසික සංසිඳිච්ච නිසා කායෝපි මේ පියවි කයත් සංසිඳුණා කියලා කියනවා. තත්ත්වයස්මා නාමකායේ පස්සද්දෝ කියන්නේ ඒක තමයි. එතන දැනගන්න කියලා කියනවා යම් මේකේ නාමකාය කියලා කියන්නේ චිත්තචෛතසික. ඒ ටික සංසිඳුණු කල්හි රූපකාය පස්සද්දෝ ඒව. රූපකයත් සංසිඳුණීම වෙයි. තස්මා නාමකායෝ රූපකායෝති අවිශේෂත්වා පස්සද්දෝ කාය. ඒ නිසා මෙතනදී ගත්තට පස්සේ මේ චිත්තචෛතසික කියන සමූහයක් රූප සමූහය නැමැති රූපකායත් කියන මේවා විශේෂයක් නොකොටම සංසිඳුණු එක එල්ල කරලා පස්සද්ද කායෝ කියලා අර්ථය ගන්න කියලා කියනවා. අසාරද්දෝති කියලා කියන්නේ සෝචමේ පස්සද්දත්තායේ අසාරද්දෝ. එතකොට කියනවා ඒ මගේ කය සංසිඳුණු බැවින්ම දරත නැහැ, බර නැහැ කියලා කියනවා. විගත දරතෝ පහ වූ බර ඇත්තේ, ගොරෝසු ඇත්තේ කියලා කියනවා. ඊළඟට කියන සමාහිතං චිත්තං ඒකග්ගං කියලා කියන්නේ චිත්තම්පි මේ සම්මා ආහිතං. ආහිත කියලා කියන්නේ මොකද? හිසේ තිබුණු බරක් ගෙනල්ලා අනිවාර්යෙන් තියනවා වගේ මිත්‍යා දෘෂ්ටි අත්හැරෙ නැත්නම් අපාය උපදිනවා කියන තැනද ආහිතං කියන පදේ තියෙන නිසා චිත්තාම්පි මේ සම්මා ආහිතං කියලා කියන්නේ මාගේ සිතද මනාව තබන ලදී. මනාව පිහිටුවන ලදී. ඒක සුට්ටපිතං කියලා ඒ වචෙන් තවදුරටත් දැන් ආහිතං කියන්නේ තබන ලදී, සුට්ටපිතං කියලා කියන්නේ මනාව තබන ලදී. පිහිටුවන ලදී. අප්පිතං විය. අප්පිතං කියන්නේ තේ අර්ථයම තමයි. නොසලන මට්ටමට තබන ලද්දක් මෙන් කියනවා. සමාහිතත්තා ඒවච ඒකග්ගං අචලං නිප්පන්දනං කියලා කියනවා. එතකොට කියනවා ඒ හිත තැම්පත් වූ බැවින්ම සිත එකඟයි, අචලයි, හෙලවෙන්නේ නැහැ. එත්තාවතා ඥානස පුබ්බභාග පටිපදා කතිතා හොති. මෙන්න මෙපමණකින් එතකොට ධානයේ පිළිබඳව පූර්ව භාග ධාන වලට පෙර සූදානම් කිව්වා කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන බමුණට ඉදානීමාය පටිපදාය අධිගතං පඨමං ඥානං ආදීන් කත්වා විද්‍යාත්තේ පරියෝසානං විශේෂං උද්දස්සෙන්තෝ. මෙන්න මේ විදිහට මේ ප්‍රතිපදාවෙන් ලබන ලද ප්‍රථම ධානය මුල් කොට ඇත්තා වූ ත්‍රිවිද්‍යා කෙලවර කොට ඇත්තා වූ ඒ විශේෂය දක්වමින් සෝකෝ අහං මේ විදිහට පටන් ගත්තා. කියලා කියනවා තත්ත්ව විවිච්ඡේ කාමේ විවිච්ඡ අකුසලේහි ධම්මේ කියනකොට කියන ආදීනම් කිංචාපි. ආදී වචන වලින් තත්ත්ව කිසියම් ආකාරයකින් කියනකොට කිංචාපි නැත්නම් කිසිසේත්ම කියනකොට තත්ත්ව කතමේ කාමා. ඔන්න කාමයෝ කියන්නේ මොනවද කියනවා. චන්දෝ කාමෝ, රාගෝ කාමෝ, චන්ද රාග කාමෝ, චන්ද රාගෝ කාමෝ, සංකප්පෝ කාමෝ, රාගෝ කාමෝ, සංකප්ප රාගෝ කාමෝ. ඉමේ උච්චන්ති කාමා. කාමයන් කියලා කියන්නේ චන්දෝ කාමෝ. එසකරණාසේ දිව ශරීරේ පිනවන්නට තියෙන ඡන්දේ නම් ඔය ඡන්දේ කියන එක දෙපැත්තට යනවානේ. ඡන්දේ කියන එක තෘෂ්ණා ඡන්දේ, කප්පකම්මිතා ඡන්දේ කියලා දෙපැත්තකට යනවා. දැන් මෙතන කියන්නේ තෘෂ්ණා ඡන්දේ. කප්පකම්මිතා ඡන්දේ කියලා කියන්නේ ඒකෙන් දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, විදර්ශනා කරන්න, මාර්ගඵල ලබන්න ඕනකමක් උනන්දුවක් තියෙන ඒකට කියන්නේ මොකද්ද? කප්පකම්මිතා ඡන්දේ. දැන් ඔබට ඡන්දේ කියන එක ප්‍රකීර්ණක චෛතසික වලට නෙන්නේ. ප්‍රකීර්ණක චෛතසික කියලා කියන්නේ කුසල අකුසල ආදී ભેදයකින් තොරව සුදුසු පරිදි දෙනවනේ. ඒ නිසා මෙතන කියන්නේ ඡන්දෝ කාමෝ කියලා කියන්නේ කෙලින්ම මේ තෘෂ්ණා ඡන්දය. තෘෂ්ණා ඡන්දය. රාගෝ කාමෝ කියලා කියන්නේ ඒ කියන්නේ රාගය නැමැති ඒක තෘෂ්ණා ඡන්දය. දැන් අර දීපංකර පාද මූලයේදී සුමේතාවසුමාට බුදුආ ප්‍රාර්ථනා කරන්න හිතුණානේ. අන්න ඒ වගේ අවස්ථාවකදී පහළ වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දැකලා ශ්‍රාවක පිරිස දැකලා ඒ ආශ්චර්ය දැකලා
කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්ත කප්ප කම්මතා ඡන්දේ. ඒක තෘෂ්ණා ඡන්දේ නෙවෙයි. චන්දරාගෝ කාමෝ. ඒකත් ඒ අර්ථයෙන් තමයි චන්දරාගේ නමෝ කැමැත්ත. සංකප්පෝ කියන්නේ කාම සංකල්පන. නේ කාම සංකප්පෝ. රාගෝ කාමෝ. ඒ විදිහට සංකප්ප වචන ටික මෙහෙට දාලා තමයි තියෙන්නේ. එසේනොත් ඒ කියන්නේ කාම රාගය. තත්තකතමේ අකුසල ධර්ම. ඒතර අකුසල ධර්ම කියලා කියනකොට විස්තර කරනවා කාමච්ඡන්දෝ ආදී වශයෙන් පංච නීවරණ ධර්ම. පංච නීවරණ ධර්ම ගන්නකොට දස අකුසලයේ මොකට ඇතුළත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනා විභජ්‍යවාදී රටාවනේ. දැන් ලෝභ දේශ මොහ කියන සියලු අකුසල ඇතුළත් වෙනවනේ. ඉතින් ඒ වගේ බෙදි දස කෙලෙස් නාගට 1500ක් කෙලෙස් ඒකට බෙදි යනවා. ඉති මේ කාමේ මේ අකුසලේ ධම්මේ. මෙන්න මේ විදිහට මේ කාමයන්ගෙන් මේ අකුසල ධර්මයන්ගෙන් විවිත්තෝ හෝති වෙන්නෝ යේ පවිවිත්තෝ හෝති හාත්පසින් වෙන්නෝ යේ වෙයි. ඒ නිසා කියන විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ කියලා කියනවා. මේ විදිහට විභංග ප්‍රකරණේ විස්තර වෙලා තියෙනවා ඒ අර්ථය. තථාපි අට කතාමයන් විනාසුට්ටු පාක නසුට්ටු පාකටොති. අට කතා ක්‍රමේ නැතුව ඇත්තට මේක පැහැදිලිව එළියට දක්වන්න බෑ කියලා කියනවා. අට කතානයනේව නම් ප්‍රකාශිස්සාමි. අට කතා ක්‍රමේ මේක විස්තර කරන්නම් කියලා කියනවා. ඒ කොහොමද කියලා විස්තර කරනවා. විවිච්ඡේව කාමේහි කියන එකේ තේරුම කාමේ විවිච්ඡිත්වා කාමයන් දුරු කොට විනාහොත්වා වෙන් වී අපස්සක්කිත්වා ඉවත් කොට යෝපන අයං එත්ත ඒවකාරෝ. එතකොට මෙතන දෙන්නේ ඒවකාරය විවිච්ඡ ඒව කාමේහි කියලා සෝ නියමත්තෝ මේක තමයි නියමාර්ථය කියලා කියනවා. ඉතින් අවධාරණයෙන් මෙතන කාමයන් දුරු කොටම ස්කම්බන ප්‍රහාණය දුරු කොටම යස්මාච නියමත්ව මෙන්න මේ ස්ථිර කරලා කියන අර්ථයක් වේද තස්මා තස්මින් පඨමං ඥානං උපසම්පජ්ජ. එනිසා මෙතන ප්‍රථම අධ්‍යායයට එළඹ වාසය කරන කාලෙහි අවිජමානානම්පි කාමාන විද්‍යමාන නොවුද කාමයන් විද්‍යමාන නොවුද තස පඨම අධ්‍යානස පටිපක්ක භාවං. ඒ ප්‍රථම අධ්‍යායයේ ප්‍රතිපක්ෂ භාවය කාම පරිච්ඡාගේනේව ප්‍රතිපක්ෂ භාවයෙන් යුක්තෝ ඒ කාමයන් දුරු කිරීමෙන්ම මේ ලබන ලදී කියන අර්ථය දැක්වීමටයි කියන්නේ කියලා කියනවා. විවිච්ඡේව කාමයේ කියලා කියන්නේ. කතං අන විවිච්ඡේව කාමයේ කියලා කිව්වේ ඒක ඒවම් නියමේ කෛරමානේ. මේ විදිහට ස්ථිර කොටම කියනු ලබන කාලේ ඉදම් පඤ්ඤාති. මෙන්න මෙහෙම එකක් පේනවා නේද කියලා අහනවා. නෝන අස්ස ඥානස්ස කාම පටිපක්ක භූතා. ධානයේතේ කාමයන් ප්‍රතිපක්ෂ වූවා හෝ වන්නාහුමද කියලා අහනවා. වන්නාහුම නේද කියලා අහනවා. යේසු සති ඉදම් නප්පවති. එතකොට යම් ධර්මතාවන් ඇති කල්හි මේ ධානය නොපවතීද අන්ධකාරයේ සති පදීපෝවිය. අඳුර ඇති කල්හි පහනක් මෙන් තේසම් පරිච්ඡාගේනය. ඒ කියන කාමයන් අත්හැරීමෙන්ම මෙන්න මේ ධානය ලැබෙනවා කියලා දැනගන්න කියනවා. ඒ වගේ තමයි අන්ධකාරයේ පහනක් ලැබීමෙන් අඳුර පරිත්‍යාග කළා වෙනවා. අඳුර අත්හැර යනවා. ඕරිමතීර පරිච්ඡාගේන ඔන්න තවත් කියනවා. එතකොට කියනවා මේ ගඟක මෙහා පැත්තේ යුර අත්හරිනකොට එහා පැත්තේ යුර ඉන්නේ කියලා කියනවා. ඒ අපි ගඟ කියනකොට එක්ක මේ යුර එක්ක එහා යුර. එහෙම නෙවෙයි. ඒතර මේ පැත්ත අත්හරිනකොට අර පැත්තේ. අර පැත්ත අතන මේ පැත්තේ. අර චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳ විස්තරයක් කරන්නේ. ඒ උපමාවක් අනුසාරයෙන් නැවක බඩු පැටවන කතාව වෙන්නේ ගංගාවකින් නැවක හරි මොකක් හරි දාගෙන බඩු ඇරයි යනවා. බඩු ඇරයි යනකොට පෙරපසු නොවේ ක්‍රියාකාරකම් හතරක් සිද්ධ වෙනවා. එකක් තමයි මෙතරින් ඈත් වෙනවා. අනික ඊතරට ලං වෙනවා. අනුකරාල පාර කපාගෙන යනවා. අනික බඩු ප්‍රවාහණය වෙනවා. උපමාවක් කියන්නේ. එතන මෙතරින් ඈත් වීම දුක්ඛ සත්‍ය අඩුවීම ඉවත් වීම වාගේ. ඊතරට ලං වීම නිරෝධ සත්‍යයට ලං වීම වාගේ. සැඩපාර කපාගෙන යන එක සමුදය සත්‍ය ප්‍රහාණය වාගේ. බඩු ප්‍රවාහණය වෙන එක මාර්ග සත්‍ය වැඩි වීම වාගේ. ආන් ඒ වගේ එතකොට මේ පැත්ත අත්හරිනකොට අර පැත්තට යනවා. මේ පැත්තේ නෙවෙයි අර පැත්තේ. ගම් තෙරක කෙනෙක් ඉන්නවා කියලා ගත්තොත් එහෙම එහෙනම් ඉතින් එහා තීරේ හරි මෙහා තීරේ හරි. මේකයි. තස්මා නියමං කරෝති. ඒ නිසා නියම කොටම දක්වනවා.
තත්ත්‍යසියා මෙතන කාරණයක් තියෙනව නේද කියලා අහනවා. කාරණයක් වන්නේ කස්මා පාණේස පුබ්බපදේ හොත්තෝ න උත්තරපදේ. දොර කියන මුලින් එක තියෙන විච්ඡ කාම විච්ඡ අකුසලයේ කියලා කියනකොට මේක කියනවා පෙරපදයේ තිබුණු පෙරපදයේ පමණක් මේ කියලා තියෙන්නේ දෙවෙනි පදයට න කියන එක දාලා නැත්තේ කියලා කියනවා. විච්ඡේ අකුසලයේ විච්ඡ අන්න එහෙම අපට ආවනේ. කාමයේ කියලා. ඒක නමුත් එතෙන්ට දාගන්න කියලා කරත්. එහෙම ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් මුල් එකේ නැහැ කියලා කිව්වට පස්සේ අරකටත් වෙනවා එතකොට. එක දෙයක් පිළිබඳව විස්තර කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් දෙයක් පිළිබඳව විස්තර කරගෙන යනකොට අපි කියන්නේ මොකද? ගෙදර සාල්ලි නැහැ. වී හාල් කියලා කියනවා. එතන අර මුල් එකෙන් න කියන එකෙන් අරගෙන හිතා ගන්නට ඕන එතකොට. මට සල්ලිත් නැහැ, ධනයත්, ඥාතියනොත් කියලා ආන්නේවා කියනකොට කියන්නේ ආන්නේ වගේ. ඉතින් අර මුල් එකේ නැහැ කියන එකෙන් අර කාද්‍යහාරයි. කියන්නේ මුල් වචන ටික නොකිය පළවෙනි එකේ කියනකොට අනිත් ටිකට දාලා නැතුව මේක තේරුම් ගන්නවා. අන්න ඒ වගේ නැත්නම් විවිච්ඡේව කාමයේ විවිච්ඡා කුසලයේ කියනකොට ඒ විදිහට දාගන්න කියලා කියනවා. කිං අකුසලේහි ධම්මේහි අවිවිච්ඡාපි ඥානං උපසම්පජ්ජ විහෙරේ. එහෙම නැත්නම් මේ අකුසල ධර්මයන් දුරු නොකොට පත් වෙන්නේ නැහැ. මේ නිසා මේ විවිච්ඡේව කාමයේ විවිච්ඡ අකුසලෙහි කියලා කියනකොට ඒ දෙකම එකට දාලා ගන්න කියලා කියනවා. නකෝපණේතං ඒවන් දට්ටව මේ විදිහට අර්ථය දැනගන්න එපා කියලා කියනවා. මේ තන් නිස්සරණතෝ පුබ්බපදේස උත්තෝ. ඒ නිසා ඒ දුරු කිරීම වශයෙන් පළවෙනි පදේම කියවන එක නිසා දෙවෙනි එකෙත් දැනගන්න කියලා කියනවා. කාම ධාතු සමතික්කමනතෝ කාම ධාතුන් ඉක්මවීමෙන්ම කාමරාගයට ප්‍රතිපක්ෂ වූ බැවින්ම මේ ධානයේ කාමයන්ගේ නික්මීමයි කියලා කියනවා. නික්කම්මේ කියන එකට අර්ථ තියෙනවානේ පබ්බාජ්ජා පඨමංජානං නිබ්බාණං විපස්සනා සබ්බේපි කුසලා ධම්මා නික්කම්මන්ති පවොච්චති. නික්කම්ම නිස්සරණේ කියන්නේ දෙකක් නෙවෙයිනේ නේද? සරණ කියලා කියන්නේ ඇඳීම, නිස්සරණ ඇඳීමක් නැති තැන. කාම කියලා කියන්නේ කාමයන්, නික්කම්ම කියන්නේ කාමයන් දුරු කිරීම. ඒකට ඒක දෙකක් නැහැ නේද? එතකොට අඩනේක දුරු වීමයි කාමයන් දුරු කිරීම කියන දෙකක් නෙවෙයි, නිවනමයි. ඒ නිසා ඒ විදිහට ගත්තට පස්සේ මේ පැවිදි වීම, ප්‍රථම ධාන ආදියට එළඹීම, නිර්වාණය, විපස්සනාව, සියලු කුසල ධර්ම නෙක්ඛම්. කාමානමේතං නිස්සරණං යදිදං නෙක්ඛමාන්නකේ කාමානමේ කාමයන්ගේම නික්මීම මේ නිස්සරණය මේ නෙක්ඛම්මේ කියලා කියන්න පුළුවන් කියලා කිව්වේ. අන්න ඒවා හරි වැදගත් වෙනවා. එකම අර්ථයේ තියෙන මේ වගේ වචන අකුරු ටික වෙනස් වුණා. උත්තර පදේ විපන යත. දෙවෙනුවට තියෙන පදේ ඉදේව බික්කවේ පඨමෝ සමනෝ. නොයි කියන්නේ අන්න බලන්න. මේ ශාසනයම යෝන් අපට අපි අර ගමෙන් ගොඩෙන් කතාවක් ගත්තා නේ ඒක විස්තර කරන්න. ඉදේව බික්කවේ පඨමෝ සමනෝ ඉද ဒ ුතියෝ ඒව නෑනේ එතකොට. මේ ශාසනයමයි සෝවාන් නැමැති පළවෙනි ශ්‍රමණයාත් ඊළඟට මේ ශාසනයේ දෙවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයේමයි අවධාරණය එතෙන්ද ගන්න කියලා කියනවා. විවිච්ඡේව කාමේ විවිච්ඡා කුසලයේ කියනකොට එහෙම ගන්න කියලා කියනවා. ඒවකාරෝ ආනෙත්වා උච්චති වත්තව එවං වත්තබ්බේ ඒවකාරයේ දාලම ගන්න කියනවා. විවිච්ඡ කාමේ විවිච්ඡේව කාමේ විවිච්ඡා කුසලයේ කියනකොට විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලයේ කියලා දාලා ගන්න කියලා කියනවා. මුලින් කියපු එක නෑ එකෙන් කොටත් ඒ විදිහම තමයි. ඒකට නහිසක්කායිතෝ අඤ්ඤේපි නීවරණ සංකාතේහි අකුසල ධම්මේ අවිවිච්ඡ ඥානං උපසම්පජ්ජ විහෙරිතෝ. ඒකට කියනවා මෙන්න මේ කියන නීවරණ ධර්ම නම් වූ අකුසල ධර්මයන්ගෙන් වෙන ධානයට එළඹට වාසය කරන්න පුළුවන් කියන එකක් නම් වෙන්නේ නැහැ. එහෙයින් විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ කියලා දෙකටම ඒව කියන අවධාරණාර්ථයේ නිපාතේ දාලම ගන්නට කියලා කියනවා. පද දෙකේ මේක දාගන්නට කියලා කියනවා. පදද්වයේ පිච කිංචා මේ පද දෙකේම ඒකාන්තයෙන්ම විවිච්ඡා කියන මේ වෙන් වී කියන මෙන්න මේ සාධාරණ වචනේ තදංග
විවේකාදී කාය විවේකාදී සියලුම විවේකයෝ ඇතුළත් වෙනවා කියලා කියනවා. තදංග වශයෙන් කෙලෙස් යටපත් කළා විවේකී වීම, ඊළඟට කාය විවේකයේ කියන සීලයෙන් විවේක වීම කියන මේ විදිහට දැනගන්න කියලා කියනවා. කාය විවේක කියන්නේ සීලය මුල් කරගෙන තදංග වශයෙන් කෙලෙස් යටපත් කරන එක. කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදී විවේකයේ කියලා තුනක් තියෙනවා. කාය විවේකය නම් සීලයෙන් හේවත් අර තදංග මේ වීතික්කමන අවස්ථාවට එන්න දෙන්නේ නැතුව තදංග වශයෙන් කෙලෙස් යටපත් කිරීම. චිත්ත විවේකය කියන්නේ අෂ්ඨ සමාපatti වලින් කෙලෙස් යටපත් කිරීම, නිෂ්ක්‍රමණ ප්‍රහාණය. උපදී විවේකය කියලා කියන්නේ සම්පූර්ණයෙන් කෙලෙස් දුරු කර ලැබෙන නිවන් සැපය. විවේක කියනවා. තථාපි කාය විවේකෝ, චිත්ත විවේකෝ, වික්ඛම්බන විවේකෝ තයෝ ඒව ඉද දක්ඛබ්බා. අන් තවත් ඒක විස්තර කිරීමක් කියනවා. කාය විවේකේ, චිත්ත විවේකේ, විස්කම්බන විවේකේ කියලා තුනක් දතගෙන ගන්න කියලා. කාමේහි ඉති කාමේහි යන ඉමිනා පදේන යේච නිද්දේසේ ඒ විස්තර කිරීමේ කතමේ වත්තුකාම. වත්තුකාම කියන්නේ මොනවද කියලා විස්තර කරනවා. ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ක්‍රමයෙන් වත්තුකාම කියන ලද්දාහුද යේතේ තත්ත්වයේ විභංගේ. එතකොට විභංග ප්‍රකරණ ඒ පිළිබඳව කියන ඡන්தோකාමෝ යනාදී ක්‍රමයෙන් කිලේශකාමා උත්තා. ඡන්தோකාමෝ කියන්නේ ක්ලේශකාම. වස්තුකාම, ක්ලේශකාම කියලා දෙකක් තියෙනවානේ. වස්තුකාම කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට තියෙන ගිජුකම. ඒ තුලින් කෙලෙස් වඩන එක. මේ ගිජුකම. ඊළඟ කිලේශකාම කියලා කියන්නේ කෙලෙස් වලට කැමති. දැන් අපි රාගයට කැමති, ලෝභයට කැමති, තෘෂ්ණාවට කැමති, මාන්නයට කැමති. ඒ කෙලෙස්. ඒ වස්තුන්ට තියෙන කැමැත්ත වස්තුකාම, කෙලෙසයන්ට තියෙන කැමැත්ත ක්ලේශකම. දෙකේ සම්බන්ධයක් තියෙනවා, වෙන් කර නොහැකි. මොකද වස්තුකාමේ නැත්නම් ක්ලේශකාමේ නෑ. ක්ලේශකාමේ නැත්නම් වස්තුකාමයක් නෑ. තෘෂ්ණාව මුල් කරගෙන පවතින තේ සබ්බේපි සංගහීතා ඉද ඉච්ඡේව දක්ඛබ්බා. මේ ඒ සියල්ලම මෙතන ඇතුළත් වෙනවා කියලා දැනගන්න කියලා කියනවා. ඒවං ඉසති මේ බඳු ප්‍රකාශන මේ බඳු විග්‍රහයක් ඇති කල්හි විවිච්ඡේව කාමේහි කියලා කියනකොට වතුකාමේහි විවිච්ඡේවාති. වස්තුකාම වලින් වෙන්වීම කියන එක ගන්නට පුළුවන්. ඒක කාය විවේකයේ කියලා කියන්නට පුළුවන්. එතකොට ක්ලේශකාම වලින් වැළකීම චිත්ත විවේකයේ කියලා කියන්න පුළුවන්. චිත්ත විවේක. මේකෙදි ලොකු විස්තරයක් යනවා. ඉස්සරහට ඔයගොල්ලන්ට සෑහෙන දුරක් යනකොට ඔන්නේ කියන්නේ. විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි කියන එකත් තෝරනවා. කිලේශකාමෙහි සබ්බා කුසලෙහි. ක්ලේශකාම සංඛ්‍යාත සියලු අකුසලයන්ගෙන් වෙන්ව කියන අර්ථයේ යෙදෙනවා කියලා කියනවා. තේන චිත්ත විවේකෝ උත්තෝ මේ කියන්නේ ධානය වලින් ලැබෙන චිත්ත විවේකයක් අපි දැන් කියවනේ. පුරිමේනච එත්ත වත්තුකාමේ විවේක වචනතෝ. එතකොට කියන මුල් පදයෙන් මෙතනදී වස්තුකාමයන්ගෙන් විවේකය කියන ලද බැවින්ම කාමසුඛ පරිච්ඡාගෝ කාමසුව අත්හැරීම. ဒုတိ යන කිලේශකාමයේ දෙවෙනි පදයෙන් කිලේශකාමයෙන් වෙන වෙන භාවයේ කියන ලද බැවින් නෙක්ඛම්ම සුඛ පරිග්ගහෝ විභාවිතෝ. නෙක්ඛම්ම සැපේ ලැබීම ප්‍රකට කරන ලදී. ඒ කියන්නේ මේක මේ වචන දෙකකින් ආපු නිසා නැත්තම් එහෙම නැත්තම් අපිට කෙලින්ම ගන්න පුළුවන් මේ විස්කම්බන වශයෙන් කෙලෙස් දුරු කිරීමයි කියලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒවං වත්තුකාම කිලේශකාම විවේක වචනතෝ. එතකොට වස්තුකාම ක්ලේශකාම කියන මේ විවේකය කියන ලද බැවින්ම මෙතන මේවා අතුරින් පළවෙනි පදයෙන් සංකිලේශ වත්තුප්පහාන හිත කිලුට කරන වස්තු දුරු කිරීම. දෙවෙනි පදයෙන් කෙලෙස් ප්‍රහාණය. අර මං කියපු වස්තුකාම ක්ලේශකාම තේරුනේ ඒක තමයි කියන්නේ. දෙවෙනි එකෙන් කෙලෙස් දුරු කිරීම. ධානයෙන්. පඨමේන ලෝල භාවස් හේතු පරිච්ඡාගෝ. ලෝල් භාවයට හේතුවෙන් රූපාදීන් ඉවත් වීම. දෙවෙනි එකෙන් බාල භාවස්ස ඉතින් ඒවා ගිලින්නේ ඉතින් ඒවා ඉතින් ගන්නේ බාලයනේ. කෙලෙස් වැඩි කෙනානේ. පඨමේන ප්‍රයෝග සිද්ධි. එතකොට කියන ප්‍රථම එකෙන් කල්ැතුම් හිතලා ඉවත් වෙන එක. දෙවෙනි එකෙන් හිත ඇතුළෙන්ම කෙලෙස් ඉවත් කොට දැක්වීම කියලා මෙන්න මේ විදිහට දැනගන්න කියලා කියනවා. ඒසතාව මෙතනදී පළමු කොට කියනවා කාමේහි කියනකොට එත්ත උත්තව කාමේසු වත්තුකාම පක්කේ. ତර මේ කියන ලද
කාමයන් අතරේ වස්තුකාමයේ තමයි පළවෙනි එක කියන්නේ. කාමයේ කියන පදයෙන් කියන්නේ වස්තුකාම. කිලේශකාම පක්ෂේ ඡන්දෝතිච. ඒතර කිලේශකාම පක්ෂය ගත්තට පස්සේ කෙලෙස් අවස්ථාවේදී ඡන්දෝතිච රාගෝතිච ඒව මාදීහි. ඒවට තියෙන කැමැත්ත, ඒවට තියෙන ඇලීම මේ ආදී ක්‍රමෙන් නොයේ ප්‍රභේද තියෙනවා. කාමච්ඡන්දේ ප්‍රභේද තියෙනවා. ඒක නිසානේ බුදුරජාණන් වහන්සේ ලෝභය විස්තර කිරීමට වචන 100ක් පාවිච්චි කරලා තියෙනවා. සෝච අකුසල පර්යාපන්නෝපි සමානෝ. ඒවා කියනවා ඒ දෙකම ගත්තොත් එහෙම අකුසලයට ඇතුළත් වූයේම තත කතමෝ කාමච්ඡන්දෝ කියන්නේ පෙළේන කොටස් වේ දක්වන උද්දෘත වශයෙන්. එතනදී කාමච්ඡන්දේ කියන්නේ මොකක්ද කියන එක තෝරන කාමෝ කාමනන්දී කාම පරියා වචන තියෙනවානේ. පරියෝගාල්ප ආදී වශයෙන් ඒ විදිහට ගන්නට ඕනේ. ආදී ක්‍රමයෙන් විභංග ප්‍රකරණයෙහි ඥාන පටිපක්කතෝ ඥාන වලට ප්‍රතිපක්ෂ බැවින් විසුම් වොත්තෝ ඒවා වෙන් කරලා දක්වලා තියෙනවා. කිලේශ කාමත්තාවා පුරිම පදේ හොත්තෝ තවත් විදිහකට ගත්තොත් මේ කිලේශ කාමයන් පළවෙනි පදයෙන් කියන ලදී කියලා කියනවා. අකුසල පර්යාපන්නත්තා ဒုတိ ය පදේ අකුසලයට ඇතුළත් වන බැවින් දෙවෙනි පදයෙන් ඒ ආයතේ අකුසල කියලා කියනවා. අනේක භේදතෝ ච අස්ස ඒ පිළිබඳ නොඑක ආකාරයේ ප්‍රභේද ඇති බැවින් කාමතෝතිච අවත්වා කාමතෝ කියලා ඒක වචනෙන් නොකිය කාමේහි කියලා බහු වචනෙන් කියවක් කියන මොකද කාමයන්ගේ වර්ගීකරණ බොහෝ නිසා. අඤ්ඤේ සම්පි ධම්මාන සසු ධර්මයන් පිළිබඳවත් අකුසල භාවයේ විද්‍යමාන වන අවස්ථාවක තත්තකත මේ අකුසල ධම්මා කාමච්ඡන්දෝ ආදී වශයෙන් අකුසල ධර්ම කියන්නේ මොනවද කියනකොට කාමච්ඡන්දේ, කාම පරිලාහය, කාම දෙවිල් ආදී වශයෙන් විභංග ප්‍රකරණෙහි උපරි ඥාන විභංගාන ඉදිරි ඉහළට එන ධ්‍යාන පිළිබඳව විස්තර කිරීමේදී ප්‍රතිපක්ෂ ධර්ම දක්වන ආකාරයෙන් නීවර ධර්ම කිව්වා කියලා කියනවා. නීවර ධර්ම ක්‍රමයට කිව්වා කියලා තියෙනවා. නීවරණානි ඥානාංග පච්චනීකානි. මේ නීවරණ පහ ධානාංග වලට ප්‍රතිපක්ෂ ධර්ම, විරුද්ධ ධර්ම. තේසං ඥානාංගානේව පටිපක්ඛානි. ඒ ධානාංග වලට ප්‍රතිපක්ෂයි. විද්ධංසකානි. ඒවට විරුද්ධයි. විඝාතකානි. ඒවා නැති කරලා දාන ධර්ම කියලා කියනවා. යත ඒ කොහොමද කියලා කියනවා සමාධි කාමච්ඡන්දස පටිපක්ඛෝ. කාමච්ඡන්දයට විරුද්ධයි මොකද්ද? ධානාංග ටික තියෙන මොකද්ද? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. මෙතන ඒකාග්‍රතාව කියන එක සමාධි කියන්නේ තේරුණාද? සමාධි කාමච්ඡන්දස පටිපක්ඛෝ. ඒකාග්‍රතාව කාමච්ඡන්දයට විරුද්ධ ධර්මතාව. පීති ව්‍යාපාදස්ස ප්‍රීතිය කාමච්ඡන්ද ව්‍යාපාද. ව්‍යාපාදයේ ප්‍රතිපක්ෂ ධර්මය. විතක්කෝ තීන මිද්දස්ස කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. තීන මිද්දේ නැති කරනවා විතරකෙන්. මේක අපට හොඳට තේරෙනවා නේද? බණක් වුණත් හිතන්න ගත්තොත් එහෙම මේ දැන් අභිධර්මයේ බලනකොට නිින්ද යන්නේ කියන්නේ ඒකනේ. අභිධර්ම බලනකොට ගොඩාක් කියෝ යන්න පුළුවන් තර්ක කර හොඳට තේරෙනවා හිතන්න දෙයක් හොඳට තියෙනවා නිදිමත එන්නේ නැහැ. ඔකදී හොඳට පැහැදිලි වෙන දෙයක්. ඒ විතරක් නෙවෙයි දැන් ඔය මේ මිනිස්සු දැන් ඔය ඔපොදුප කතා කර ඉන්නේ එළියට නටලුණා. බණක් අහන්න ගියොත් නෙමෙයි. කාගරි හැලක් කතා කරන්න ගියොත් තියෙනවා. මොකද ඒවා අතර අකුසල විතරක වලට තැන තියන අයගොල්ලන්ට. ඒවට නින්දයක් නැහැ. ඕන තරම් අහගෙන ඉන්නවා. කතා කරන්නත් පුළුවන්. අන්න ඒ විදිහට ඒතර විතරකය ඒ විදිහට තීන මිද්දේට විරුද්ධයි. මෙතන කියන්නේ ධානා සිතේ තියෙන විතරකය. සුඛං උද්දච්ච කුක්කුච හිතේ සැපේ තියෙනකොට අර හිතේ විසිරීමයි කලා කුසල නොකල කුසල පිළිබඳ පෞතවිල්ලයි එන්නේ නැහැ. විචාරෝ විචිකිච්ඡා. ඒතර ධර්මයේ පිළිබඳ විචාරයක් තියෙනකොට සැකේ දෙගිඩියාව නැති ධර්මයේ නිතර විචාරය කරනකොට දෙගිඩියාව නැති වෙලා යනවා. විචිකිච්ඡාව නැති වෙලා යනවා. ඒතර මේ විචිකිච්ඡාව කියලා කියන්නේ මේ ඔය එක හැම දෙයකම සැක කරන එක නෙවෙයි. විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අර්ථයෙන් කෙරෙච්ච එක. අනිස්සක නේ අනිස්සක වන තරම් අපටත් තියෙන පුළුවන්. දැන් මේ කාමරය ඇතුලේ
කුටිය ඇතුලේ මොනවද කියන එක අපිට සැක මොනවද තියෙද දන්නේ නැහැ සැකය. මේකේ තියෙද දන්නේ වතුරට කුණු කරගන්න හිතයක් කියලා දැන් ඉතින් මට තියෙන්නත් පුළුවන් මෙතන අසනීපයත් එක්ක ඉන්න හිතක් කියලා පණ්ඩිත හිතෙනවා. ආන සැකයි. ඒ සැකේ විචිකිච්ඡාව නෙවෙයි. ඒ සැකේ විචිකිච්ඡාව නෙවෙයි. පේටකෝපදේශය කියලා පොතක් තියෙනවානේ. ඒකේ ලොකු විස්තරයෙන් එන්නේ මේ විදිහට මෙතන විවිච්ඡේව කාමයේ කියන ඉමිනා මෙන්න මේ පදයෙන් කාමච්ඡන්දස විකම්බන වේකෝ උත්තෝ. කාමච්ඡන්දය විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීමෙන් ලැබෙන විවේකය කියනලාදී කියලා කියනවා. විවිච්ඡ අකුසලයේ ධම්මේ කියනකොට මේකෙන් කියන්නේ පංචන්දම්පි නීවරණ. පංචන්නම්පි නීවරණ. පංච නීවරණ ධර්මයන්ගෙන්ම ඉවත් වීම. අගහිත ගහණේන බුලින් ගන්නා ලද්ද නොගැනීම වශයෙන් පඨමේන ධානේන ප්‍රථම ධානයෙන් ද්විතිය ධානයෙන් ප්‍රථම ධානයෙන් කාමච්ඡන්දයත් ද්විතිය ධානයෙන් සසු නීවරණත් දුරු කිරීම කියලා දැනගන්න කියලා කියනවා. ඒ කියන්නේ ද්විතිය ධානයකට කාමච්ඡන්දේ තියෙනවා කියන එක නෙවෙයි. ඒකක් නැහැ. මේක පළවෙනි එකෙන් අයින් වුණා කියලා ගත්තානේ. ඒ නිසා ඒක නැවත වතාවක් ගන්න නැතුව අගහිත ගහන වශයෙන් දෙවෙනි ධානයෙන් සසු නීවරණ ඉවත් වෙනවා කියලා ගන්නට කියලා කියනවා. තථා පඨමේන තීසු අකුසල මූලේසු පංචකාම ගුණ භේද විෂයස්ස ලෝභස්ස. ඒකට කියන මේ විදිහට ප්‍රථම ධානයෙන් ගත්තට පස්සේ තුන් අකුසල මූලයන් කෙරෙහි මූලයන්හි පංචකාම ගුණ භේද විෂයස්ස ලෝභස්ස. පංචකාම ගුණයන්ගේ ප්‍රභේද විෂය කොට ඇති ලෝභය දුරු කිරීමත්. දෙවෙනි ධානයෙන් ආඝාත වස්තු භේදාදී විෂයාන. දෙවෙනි ධානයෙන් ගැටීමට හේතු වෙන ප්‍රභේද කොට ඇති විෂය රූප කියමුක අපි. විෂය රූපයන්ගෙන් දෝෂ මෝහාන. ද්වේෂයත් ඇතිවීම වැළැක්වීම. ද්වේෂ මෝහයන්ගේ වැළැක්වීම කියලා කියනවා. ඕගාදිසුවා ධම්මේසු නැත්නම් ඕග යෝගාදී ධර්ම තියෙනවානේ. එහෙම ගත්තට පස්සේ පඨමේන කාමෝග ප්‍රථම ධානයෙන් කාමෝදමති යෝගයත් කාම යෝගයත් කාම ආසවයත් කාම උපාදානයත් අභිජ්ජා කාය ග්‍රන්ථයත් අභිජ්ජා කියන මේ ලෝභයනේ දැඩි ලෝභයනේ කාම රාග සංයෝජනයත් කියන මෙන්න මේ ධර්මතා ටික ප්‍රථම ධානයෙන් දුර වෙනවා කියලා ගන්ටේ කියලා කියනවා. ဒုတိ යෙන දෙවෙනි ධානයේ කර්ණ කොටගෙන අවශේෂ ඉතුරු වෙච්ච ඕග යෝග කියන ඕග නම් කාමෝග ඇර භවෝග දිට්ඨෝග අවිජ්ජෝග යෝග නම් කාම යෝග ඇර භව යෝග දිට්ඨියෝග අවිජ්ජෝග ආසවන කාම ආශ්‍රය ඇර භවාසව දිට්ඨාසව අවිජ්ජාසව උපාදාන නම් අවිජ්ජා කාමෝපාදාන ඇර ඉතුරු උපාදාන ග්‍රන්ථන අවිජ්ජා කාය ග්‍රන්ථය ඇර ව්‍යාපාද කාය ග්‍රන්ථ ආදී ඉතුරු මෙන්න මේ විදිහට දැනගන්නයි කියලා කියන සංයෝජනවත් ඒ විදිහට. නමුත් මේකෙන් එහෙම මේ දක්වන ක්‍රමයේ සාමාන්‍ය දල අදහසක්. එහෙම කියන්න බෑ මොකද ද්විතිය ධානයෙන්ුත් අර කිවාගේ කාමාදී නෑනේ. ඒ නිසා සාමාන්‍ය හඳුන්වා දීමක් කරන්නේ. අර ලෝභයටයි ද්වේෂයටයි මුල් තැන දීලා යනවා කියන එක මේ කියන්නේ. ඇලීම ගැටීමනේ ප්‍රබලව වැඩ කරන්නේ. අනේ ඇලීම ගැටීම නැති කිරීමට මේක හේතු වෙන ආකාරයේ දල වශයෙන් ඒකාන්ත කරන්නේ දල වශයෙන් හඳුන්වා දීමක් තමයි මේ කරන්නේ එතකොට. හරි ඊළඟට කියනවා පඨමේන තණ්හාය සම්පයුත්ත කාණංච ප්‍රථම ධානයෙන් තෘෂ්ණාවත් ඒ සමග දෙන සසුචෛසික ධර්මයන්ගේ දුරු කිරීමත් ඉස්කම්බන ප්‍රහාණය. ဒုတိ යෙන අවිජ්ජාය දෙවෙනි එකෙන් මේ අවිද්‍යාව මුල් කරගෙන ඒහා යෙදෙන සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ දුරු කිරීමත් තවත් විස්තර කරනවා. පඨමේන ප්‍රථම ධානයෙන් ලෝභ සම්පයුක්ත අට චිත්තුප්පාදාන ලෝභයේ මුසු වෙච්ච චිත්තෝත්පාද 8ක් තියෙන ලෝභ මූලික සිත් 8ක් සහ ඒ වගේ චෛතසික ඔය චිත්තෝත්පාද කියන එකේ වෙනසක් තියෙනවනේ. චිත්ත කියලා ගත්තොත් අට ලෝභ චිත්ත කියලා ගත්තොත් ලෝභ සිත් 8. අට ලෝභ චිත්තෝත්පාද කියලා ගත්තොත් එහෙම ඒ චෛතසික වල වැඩ කරන ඒ සිත් 8 වැඩ කරන චෛතසිකත් එක්කලා.
මේ ටික ඒ ටික දුරු කිරීම ප්‍රථම අධ්‍යානයි. ද්විතිය අධ්‍යානයෙන් ගත්තොත් සසු චතුන්නම් අකුසල චිත්තෝපාදානං. ඒ කියන්නේ ද්වේෂ මූල සිත් දෙකේ සායක වෙන චෛතසිකවල චෛතසික 22 මෝහ මූල සිත් දෙක සහ ඒක වැඩ කරන චෛතසික 15 කියන මෙන්න මේ වගේ දුරු කිරීමත් විස්කම්බන වශයෙන් දුරු කිරීම නැත්නම් විස්කම්බණයෙන් දුරු කිරීම විවේකයේ කියන ලද්දේ දත යුතුයි. තව පළමු කොට මෙන්න මේ විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ කියන මෙන්න මේකේ අර්ථය දැක්වීම ප්‍රකාශ කිරීම මෙන්න මෙහෙම කළා කියලා කියනවා. මේවා ඉතින් ටිකක් නේද ඒකාකාරීනේ අහගෙන ඉන්නකොට ඔක්කොම එක වගේ පේනවා. ඉතින් අර එපා වෙනවත් ඇති ටිකක් තියෙනවා. එපා කරගන්න එපායි. මේ ධානය ටික අයින් වුණාට පස්සේ ඔයගොල්ලන්ට ඊට පස්සේ එනවා කෙලෙන්න මේ ඊට පස්සේ ලේසි. ඊට පස්සේ එපා හිතන ගතිය නැති. ඊට පස්සේ අහගෙන ඉන්න ආසයි හිතෙනවා. ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ පූර්ව නිවාස කතා හිම අහන්න ආසයි හිතෙනවා. කර්ම විවිධ කරුණු නෙන්නේ. දැන් මේ ධානය ගැන කියනකොට ඔක්කොම තියෙන ඒකාකාරී වාගේ වචන තියෙන බොහොම සියුම් වෙනස්කම් තමයි හඳුනා ගන්නට තියෙන්නේ. එතාවතාච පඨමස්ස ඥානස්ස පහාන අංගං දස්සෙත්වා ඉදානි සංපයෝගාංගං දස්සෙන්තු. එතකොට කියන මේ පමණකින් ප්‍රථම ධානයට සම්බන්ධ ප්‍රථම ධානයේ තුලින් ප්‍රහාණය වෙන අංගත් ඊළඟට ප්‍රථම ධානයේ තුල පවත්නා වූ එකට යෙදෙන්නා වූ අංගත් දැක්වීමට තමයි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති කියලා එන්නේ. කියන විතරකේ චාරයේ සහිත සහ විතක්ක සවිතක්ක සහ විචාර සවිචාර තත්ත විතක්කාණං විතක්කෝ. ඒතර කියන විතරකයන්ටම තමයි මේ විතරකේ කියලා කියන්නේ. විතක්කන නෑ විතක්කාණ නෙවෙයි. තත්ත විතක්කන විතරක කිරීම තමයි විතරකේ කියලා කියන්නේ. විතරක කිරීම වෙන එකක් විතරක චෛතසිකයේ තව එකක් නෙවෙයි. දැන් හිත ගැන කියනකොට අපි කියන්නේ දැන ගැනීම තව එකක් විඥාණය තව එකක් කියන්න බෑනේ. දැන ගැනීමම තමයි විඥානය කියලා කියන්නේ. යමක් දැන ගන්නවා කියන එක තමයි විඥානය කියලා කියන්නේ. ඌහණම් කියන්නේ මොකද්ද? හිතනවා කියන එක. ඌහණේ අර්ථ ඌහණය කළ යුතුයි කියලා කියන්නේ. අර්ථ මතු කළ යුතුයි කියලා කියන්නේ අර්ථ ඌහණේ ප්‍රකට කරනවා. ඒ වගේ විතරක් කරනවා කියන්නේ යම් කිසි ප්‍රකට කිරීමක් මේ හොඳ බාඳු වෙන්න දෙන්නේ නැතුව. සායං ආරම්මනේ චිත්තස්ස අබිනිරෝපණ ලක්ෂණ. එතකොට න අරමුණට හිත නාංගන ස්වභාවය තමයි මෙන්න මේ විතරකයෙන් කරන්නේ. නැවත අපි ආනාපාන සතිය කියනකො නාසිකාග්‍රයේ හුස්ම රැල්ල වදින තැන නැවත හිත නාංගවනවා. ඒක ලක්ෂණ කොට පවතින විතර විතරකේ. එතකොට ආහනන පරියෝගාහන රසෝ. ඒතර විතරකේ ස්වභාවය තමයි අර මේ පරියාහන රසෝ කියලා කියනවා. පරියාහනන ඒ කියන්නේ පසුබසින්ට ආදන සිතට එහෙන් පසුපදින්න දෙන්නේ නැතුව ඒ නැති කරන ඒක තමයි මේකේ කෘත්‍ය. ලක්ෂණ රස පච්චපට්ඨාන පදක්ඛාන කියලා තියෙනවානේ පරමාර්ථ ධර්ම වලට ස්වභාව තුනක්. ලක්ෂණ රස පච්චපට්ඨාන පදක්ඛාන කියලා. දැන් පඨවි ධාතුව ගත්තොත් මේ ලක්ෂණය තමයි තද ස්වභාවය. කෘත්‍ය තමයි සසු ධාතුන් දරා සිටිනවා. වැටෙන ආකාරයේ විදිහට විස්තර තියෙනවා. දැන් මෙතන මේ විස්තර කරගෙන යනවා බලන්න. තථායි ඒක එහෙමයි කියලා ස්ථිර කරනවා. තේන යෝගාවචරෝ ආරම්මණං විතක්කාහතං චිත්තපරියාහතං කරෝතිති උච්චති. එතකොට කියන මෙන්න මේ විතරකේ කාරණ කොටගෙන යෝගාවචරයා අරමුණ ආරම්මණං විතක්කාහතං අරමුණ තරක කිරීමෙන් කඩනවා. විතක්ක පරියාහතං ආත්පසින් කඩනවා. ඒ කියන්නේ ඒකාකාරීව යන්න දෙන්නේ නැහැ. ඒ අරමුණට නැවත කඩ කර නංවනවා. ආන්න එකයි. ආරම්මණේ චිත්තස්ස ආනේන පච්චපට්ඨාන. ඒකට කියන
අරමුණට හිත නංවනවා. ආනායන කරනවා කියන්නේ මොකද්ද? යොමු කරනවා. ආනායන කියලා කියන්නේ යමක් ගෙන්නනවනේ. ඒ වගේ අරමුණට හිත යොමු කරනවා. ඒක තමයි වැටෙන ආකාරය. භාවනා කරන කෙනෙකුට වැටෙන ආකාරය ඒකයි එතකොට. අද විතරක කියලා නමින් වැටෙන්නේ නැහැ. විචරණං විචාරෝ. අනේ නැවත දැන් විතරකේ කියලා කියන්නේ හැසිරීම, විචාරය කියලා කියන්නේ නැවත නැවත හැසිරීම. අරමුණෙහි නැවත නැවත හැසිරවීම. හරි? අනුසංචරණන්ති නැවත නැවත හැසිරීමේ කියන ලද්දේ දෙයි කියලා කියනවා. සයන් ආරම්මනෝ මජ්ජන ලක්කන. අරමිනේ නිතර නිතර අනුමජ්ජනය කරනවා. නැත්නම් යොමු කරනවා. පිරිමද්දවනවා. ආන්න ඒකයි ඒකේ ලක්ෂණය විචාරය. තත් සාජාතාණු යෝජන රසෝ. එතකොට කියන ඒකේ රසය තමයි සේසු ධර්මතා ඒ අවශ්‍ය කෘත්‍යයට යොමු කරන එක. චිත්තස් අනුප්පබන්ධන පච්චුපට්ඨාන. ඒතර සිතත් එක්ක නැවත නැවත බැඳී පවතින ආකාරයෙන් තමයි භාවනා කරන කෙනාට යාට වැටහෙන්නේ. සන්තේ පිච්ච නේසං කත්තති. ඒතර කියනවා මෙන්න මෙහෙම තියෙන කාලෙත් එතනදී කිසියම් තැනකදී අවිප්පයෝගී ඕලාරිකට්ඨානේ නෑ. ඒ කියන්නේ ඕලාරික අර්ථයෙන් වෙන් නොවි නොවු කල්ලි නෑ අවිප්පයෝගී ඕලාරිකට්ඨානේ නොයදී තියෙනකොට ඕලාරිකයි කියන ඒ ස්වභාවයෙන් යුක්තයි විතරකය. උබ්බංග මට්ටේන සන්තාභි මොකද ගණ්ඨාභිගත සද්දෝ විය. එතකොට කියනවා ਵਿਚාරය ගත්තොත් එහෙම විතරකේ ගත්තොත් එහෙම ගණ්ඨාවට ගහන සද්දේ පළවෙනි සද්දේ තියෙනවනේ. අන්න ඒක වාගේ කියලා කියන විතරකය. චේතසෝ කියන්නේ චේතසෝ පඨමාබිනිපාතෝ කියලා කියන්නේ. ඒ වගේ සිත සිත අරමුණට පළමුණ නම් වනකොට උපකාර වන ධර්මතාවට කියන විතරකේ වාය කියලා කියනවා. ඊළඟට කියනවා අර ගණ්ඨාරයට ගහවට දෝංකාරය තියෙනවනේ. අන්න ඒ වගේ කියනවා ਵਿਚාරය. ඒ කියන්නේ හිත නැවත නැවත අරමුණට නංවනවා. පළවෙනි නැංවීම මුල් නැංවීම විතරකේ වාගේ නැවත නැවත අරමුණට නැංවීම විචාරේ වාගේ. විපාරවා චිත්ත විතක්කෝ පරිප්පන්දන භාව. එතන කියන විතරකේ කියන එක පැතිරී පවතිනවා කියලා කියනවා. ඒක ටිකක් අර හෙළවෙන ස්වභාවයෙන් යුක්තයි කියලා කියනවා. ආකාශයේ උප්පතිත කාමාස පක්කිනෝ. ආහසයට පැන නැගීමට කැමැති පැන නැගිනට කැමැති පක්ෂියාගේ පක්ක වික්කේපෝ විය පඨමාභිමුඛ පාතෝ. ඒතර කියනවා අර අහසේ පියාසර කිරීමට කුරුල්ලෙක් උඩට නගිනවනේ. එතකොට පියාපත් මොකද කරන්නේ? නැවත පියාපත් සලනවනේ. එතකොට කියනවා ඒ උඩට නැගෙන එක වාගේ කියලා කියන විතරකය. ඊළඟට කියනවා එහෙම නැග්ගට පස්සේ දැන් බලන්න කුරුල්ලා යන ආකාරය. කුරුල්ලා ඊට පස්සේ කොහොමද එන්නේ? දැන් කුසෙම යනවා හරියට මේ අපි බිම යනවා වාගේ. උඩට යනකොට තමයි පියාපත් සලන්නේ. උඩට ගියාට පස්සේ එයා සාන්ත විකිලෙනවා. පියාපත් සැලීමක් මොකක්වත් නැහැ. අන්න ඒ වගේ කියන විචාරය දෙවෙනි අවස්ථාවයි. ගන්ධානුබද්ධ චේතසෝ බමරස. එතකොට කියනවා මේ සුවඳ මලකට බඹරෙක් එක පාරටම එනවනේ. ආන්නේ වගේ කියන විතරකේ. ඒ ළඟට එක පාරටම ඇවිල්ලා මොකද කරන්නේ? සන්තවෝත්ති විචාරෝ. වටේට කැරකෙනවා. වටේට කැරකෙනවනේ බඹර. ආන්නේකට කියනවා මේ විචාරේ වායි කියලා. නාති විප්පන්දන භාවෝ චිත්තස්ස. හිතේ නොවිසරණ භාවය නොසැලෙන භාවය තමයි මේ විචාරය කියලා කියන්නේ. ආකාශයේ උපදිතස පක්කිනෝ පක්කපසාරණං. ඒක තවදුරටත් විස්තර කරන අහසට එළමිනා පක්ෂියෙක්ගේ පියාපත් අර විදිහට දෙපැත්තට ගහන එක වාගේ ඊළඟට බඹරේකුගේ අර කැරකීම වාගේ මේ පස්සේ තමයි විස්තර කරන්නේ. පදුමාවිමුකත් ඒ කියන්නේ මල වටේට කැරකෙන බඹරේකුගේ ඒ වටේ කැරකීම වාගේ ඒ විදිහට විස්තර කරනවා. විචාරය කියන එක. නමුත් මම අර කියනකොට මොකට ඕගොල්ලන්ට එකක් කිව්වා ඉතින්. සෝපන නේසං විශේෂෝ. මෙන්න මේ විතර්කයේ ਵਿਚාරයේ වෙනස ඔන්න ඔය උපමා ටිකෙන් දැනගන්න කියලා කියනවා. විතර්කයේ ਵਿਚාරයේ වෙනස ඔය කියපු උපමා ටිකෙන් දැනගන්න කියලා කියනවා. පඨම ဒ ුතිය ධානයේසු පළවෙනි දෙවෙනි ධානවල මේක ප්‍රකටයි කියලා කියනවා. ඒ විතර්කයේ ਵਿਚාරයේ තියෙන මේ දෙකේම ඉති ඉමිනාච විතක්කේන ඉමිනාච ਵਿਚාරේන සහවත්තති රොක්කෝ විය.
පොප්පේන පාලේන ചാති ඉදං ඥානං සවිතක්කං සවිචාරං. මෙන්න මේ විදිහට මෙන්න මේ විතරකයෙන් විතරකයේ ਵਿਚාරයේ සමග පවතී. රොක්කෝවිය පොප්පේන මල සමග පවතින ගහ වාගේ. ගෙඩිය සමග පවතින ගහ වාගේ. මෙන්න මේ ධානය විතරක සහිතයි විචාර සහිතයි කියලා කියනවා. ප්‍රථම ධානය ගැන කියනවා. විභංග ප්‍රකරණයේ අභිධර්මයේ ඉමිනාච විතක්කේන ඉමිනාච විචාරණ උපේතෝ සමුපේතෝ. මේ විතරකේනොයි මේ විචාරණ යුක්ත වූයේ මනවින් යුක්ත වූයේනොයි කියලා ආදී ක්‍රමෙන් පුද්ගලාදිඨාන දේශනා කතා. එක එක්කෙනා ප්‍රථම ධානයෙන් එනවා ආදී වශයෙන් පුද්ගලයාගේ අදහස් වශයෙන් පුද්ගලයා හිතන ආකාරය අනුව දෙන්න ධාන වලට යනකොට පිළිපදින ආකාරය අනුව දේශනාව කළා කියලා කියනවා. අත්තෝපන తත්‍රාපි එහෙම අර්ථය ගත්තට පස්සේ ඒක වෙනසක් නැහැ කියලා කියනවා.